මෙතෙක් දවස් ඔබට සම්පූර්ණ এডুকেෂන් YouTube නාලිකාව හරහා 6 ශ්‍රේණියට අදාළ සියලුම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂය වෙනුවෙන් පාඩම් මාලාවක් මේ කොවිඩ් වසංගත සමයේදී ඔබේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීම සඳහා ඉදිරිපත් කළා. ඉතින් මම හිතුවා දැන් ඒ පාඩම් ටික සවිස්තරාත්මකව ඔබට විස්තර කරමින් ඒ පාඩම් ටික ආපහු නැවත ඉදිරිපත් කරන්න. ඒ ආරම්භයක් වශයෙන් අද මම 6 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ ඔයාලට නියමිත පාඩමක් වන ක්‍රීඩා නීති රීති වලට ගරු කරමු කියන පාඩම අද අපි සාකච්ඡා කරමු. එහෙනම් අපි පාඩමට යමු. බලමු මුලින්ම ක්‍රීඩා නීති රීති කියලා කියන්නේ මොනවද කියලා. දැන් ඔබ දකිනවා රූපවාහිනිය තුලත් ඊළඟට ඔබ සාමාන්‍ය ජීවිතයේදී මේ ක්‍රීඩා තරඟ දැකලා තියෙනවා. ඒ එක එක ක්‍රීඩා තරඟවල ක්‍රියාත්මක කරන විවිධ නීති, ක්‍රීඩකීන් ප්‍රමාණයන්, ඊළඟට ක්‍රීඩා පිටි, ඊළඟට ක්‍රීඩා උපකරණ, මෙන්න මේ වගේ දේවල් නීති අනුකූලව හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේ ක්‍රීඩාවට මෙන්න මේ ක්‍රීඩා උපකරණය, මෙන්න මේ ක්‍රීඩාවට මෙන්න මේ ක්‍රීඩා නීතිය කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඒතකොට ඒවා හඳුන්වලා දීලා තියෙන්නේ මේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා. ඒක නිසා අපි මේ ක්‍රීඩා නීති රීති කියලා කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕන. විශේෂයෙන් ක්‍රීඩා නීති රීති හඳුන්වලා දීලා තින්නේ ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩාවේ පැවැත්ම, ඊළඟට ක්‍රීඩාවේ උන්නතිය, ඊළඟට ක්‍රීඩකයෙකුගේ ආරක්ෂාව, අන්න ඒ වගේ දේවල් සඳහා. එතන අපි බලමු. දැන් ඔබට මේ තිරේ පේනවා ක්‍රීඩාවේ නීති රීති යනු මොනවද කියලා අපි ඉගෙන ගන්නයි මේ පළවෙනි මේ පිටුවේ අපි කතා කරන්නේ. එතකොට මේක දිහා හොඳින් බලන්න. ක්‍රීඩාවෙහි ක්‍රමවේදයට අනුව නිවැරදිව පවත්වාගෙන යාම සඳහා පනවන ලද විශේෂ වචනේ සම්මුති මාලාව ක්‍රීඩාවේ නීති රීති වේ. ඒ කියන්නේ අපි ක්‍රීඩාව අපි අනුගමනය කරන මොන හරි වොලිබෝල්, ක්‍රිකට්, එල්ලේ, රගර් වගේ අපි ක්‍රීඩා කරන ක්‍රීඩා ඉදිරියට කරගෙන යාම සඳහා අපි පනවා ගන්න සම්මුති මාලාව තමයි එතකොට ක්‍රීඩා නීති රීති කියලා කියන්නේ. එතකොට මේවා විශේෂයෙන් වැදගත් වෙනවා ක්‍රීඩාවේ පාලනය සඳහා, ඒවල ක්‍රීඩකින්ගේ ආරක්ෂාව සඳහා මේ ක්‍රීඩා නීති රීති ගොඩක් වැදගත් වෙනවා. එතකොට මේවා ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට වෙනස් වෙනවා. එක එක ක්‍රීඩාවලට එක එක නීති. දැන් උදාහරණයක් වශයෙන් ක්‍රීඩකින් සංඛ්‍යාව ගත්තාම දැන් වොලිබෝල් ක්‍රීඩාවට අපිට ක්‍රීඩකින් 12 දෙනෙකුගේ යුක්ත කණ්ඩායමක් සංවිධානය කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, ඒ වගේ ඒ අදාළ ක්‍රීඩාවලට නිශ්චිත ක්‍රීඩකයෝ සංඛ්‍යාවක් අපිට නීතියක් හැටියට දීලා තියෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒතර ඒවා තමයි මේ ඔය මම එක කැලලක් ගැන කතා කරුවේ. ඊට අමතරව තව නීති ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ කැලල අපි බලමු. ක්‍රීඩාවේ ආචාර ධර්ම. ගොඩාක් වැදගත් එකක් තමයි මේ ක්‍රීඩා. දැන් නීති රීති වගේම ක්‍රීඩාවේ ආචාර ධර්ම. මේක ක්‍රීඩාවේ පැවැත්ම සඳහා ඉතාම වැදගත් වෙන සංකල්පයක්. අපි බලමු ක්‍රීඩාවේ ආචාර ධර්ම කියලා කියන්නේ මොනවද කියලා. ඒතකොට මේ තිරේදී ඔයගොල්ලෝ මේ තිරේ පේනවා මේ ආචාර ධර්ම කියලා මොනවද මේ ඒක හඳුන්වා දෙන්නේ කොයි විදිහටද කියලා. ඒතකොට නීති රීති පවත්වා ගැනීමට අවශ්‍ය වන ගුණ ධර්ම, සම්ප්‍රදායන් ආදී දේවල් තමයි ආචාර ධර්ම. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා අපි ක්‍රීඩාවක් ආරම්භ කරනකොට විශේෂයෙන් ක්‍රීඩකයෝ හඳුනා ගන්නවා. විශේෂයෙන් කණ්ඩායමේ නායකයෝ දෙන්න හඳුනා ගන්නවා, අතට අත දෙනවා. ඊළඟට ක්‍රීඩාවක ජය පරාජය මින් ක්‍රීඩාව අවසන් වුණාට පස්සේ ඒ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතට අත දීලා ඒ Tamanගේ සුහදත්වය ප්‍රකාශ කරනවා. අන්න ඒවා තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. ඒවා ක්‍රීඩාවේ පැවැත්මට ඉතාම වැදගත් වෙනවා. එතකොට ආචාර ධර්ම සහ ක්‍රීඩා නීති රීති කියන දෙකම අපිට ඉතාම වැදගත් වන සාධක දෙකක්. එතකොට ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. දැන් මේ රූප සටහනේ පේන්නේ මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකෙක්. ඒ ක්‍රීඩකයාගේ විශේෂ අවස්ථාවකදී එයාට ගරු බුහුමන් දක්වන ආකාරය තමයි ඔය මේ රූප සටහනේ ඕගොල්ලන්ට පේන්නේ. එතකොට මේක ක්‍රීඩාවේ ආචාර ධර්මයක් විදිහට අපි සලකනවා. ඊළඟට අපි කතා කරනවා ක්‍රීඩාවේ නීති රීති සහ ආචාර ධර්ම කියන මේ දෙක රැක ගැනීමෙන් අපිට ලැබෙන දේවල් මොනවද කියලා බලන්න. විශේෂයෙන් මේ දෙකම වැදගත් සාධක කියලා මම කිව්වා. එතකොට ඒකෙදි විශේෂයෙන් වැදගත් වෙනවා වෙන්න බලන්න ක්‍රීඩකයන්ගේ අයිති ආරක්ෂා කර ගැනීම.
එතකොට මේ දෙක පිළිපැදීමෙන් අපිට මෙන්න මේ කියන දේවල් ටික ලැබෙනවා. ඊළඟට දෙවෙනි එක ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීම. අපි දන්නවා අපි ක්‍රීඩාවක් තාම ගෞරවාන්විතව කරන්න ඕන දෙයක්. එතකොට ඒක ආරක්ෂා කරගන්න මේ ක්‍රීඩාවේ නීති රීති ආචාර ධර්ම අපිට ඉවහල් දෙනවා. ඊළඟට ගැටලු විසඳා ගැනීමට ක්‍රීඩාවේදී මතුවෙන යම් ගැටලු. එතකොට මේ ක්‍රීඩාවේ තියෙන නීති රීති ආචාර ධර්ම වලින් අපිට ඒ ගැටලුවක් බවට දීර්ඝව පැන නැගෙන්නේ නැති වෙන්න අපිට විසඳ ගන්න පුළුවන්. ඒකට තමයි අපිට මේ නීති රීති සහ ආචාර ධර්ම කියන ඒවා දීලා තියෙන්නේ. ඊළඟට මේ ක්‍රීඩාවේ නීති රීති සහ ආචාර ධර්ම මේ වගේ දේවල් ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක වෙන නිසා අපිට ඇත්තටම තරඟයකදී සත්‍ය ජයග්‍රාහකයා කවුද කියලා හොයාගන්න පුළුවන්. එතකොට දක්ෂතාවයෙන් නිබි කණ්ඩායම් කවුද නැත්නම් ක්‍රීඩකයෝ කවුද කියලා විශේෂයෙන් හොයාගන්න පුළුවන්. ඊළඟ එක තමයි අපේ පෞද්ගලික ගුණාංග වර්ධනය වෙනවා. ඒ කියන්නේ සුවදශීලී බව, නායකත්වයට ගරු කිරීම නේද? ඒ වගේ දේවල් විශේෂයෙන් අනිකුත් ක්‍රීඩකයන්ට, ප්‍රේක්ෂකයන්ට ඒගොල්ලන්ට ආචාර කරන හැටි ඊළඟට ඒගොල්ලොත් එක්ක අපි කොහොමද ක්‍රීඩා පවත්වා ගන්නකොට ක්‍රියාත්මක වෙන්න ඕන විදිහ පිළිබඳව අපිට මේකෙන් වාසියක් එහෙම නැත්නම් මේකෙන් අපිට ලැබෙන දෙයක් විදිහට අපි සලකනවා. එහෙනම් අපි ගාව තියෙන යහපත් පෞද්ගලික ගුණාංග වර්ධනය වෙනවා මේ නීති රීති සහ ආචාර ධර්ම පිළිපැදීමෙන්. ඊළඟ එක තමයි මේ ක්‍රීඩාවේ මේ නීති රීති තියෙන නිසා අපිට උද්‍යෝගීමත්ව ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. ඒ තුලින් ක්‍රීඩකයින්, ප්‍රේක්ෂකයින් ඊළඟට විනිසුරුවන් ඒ සියලු දෙනා බොහොම උද්‍යෝගීමත්ව මේ ක්‍රීඩාවට සහභාගී වෙනවා. ඒකත් මේ නීති රීති සහ ආචාර ධර්ම වලින් අපිට ලැබෙන දෙයක්. ඊළඟට අවසාන වශයෙන් අනතුරු අවම වෙනවා මේ ක්‍රීඩා නීති රීති සකස් කරලා තියෙන්නේ ක්‍රීඩකයන්ට වෙන හානිකර තත්ත්වයන් අවම කරන්න. දැන් විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව වගේ වලදී අනිවාර්යයෙන්ම හිස් ආවරණ පළදින්න ඕන, අත් ආවරණ පළදින්න ඕන. ඊළඟට තව වෙනත් විශේෂ මේ ආවරණ පාද වලට පවතින ආවරණ පළදින්න ඕන. ඒවා නීතියක් විදිහට දාලා තියෙන්නේ. මේ අනතුරු ක්‍රීඩාවේදී සිද්ධ විය හැකියයි අපේක්ෂා කරන අනතුරු අවම කරගන්න. හරිද? රයිට්. අපි ඊළඟ මාතෘකාවෙන් බලමු මොනවද අපිට කතා කරන්න කියලා. ක්‍රීඩාවක මූලික බලාපොරොත්තුව ක්‍රීඩාවට සහභාගී වීම සහ ඒ තුළින් වින්දනයක් ලැබෙනවා. අපි දන්නවා ක්‍රීඩාවට අපි සම්බන්ධ වෙන්න ඕන ප්‍රධානතම මේ හේතුව වශයෙන් අපි සම්බන්ධ වෙලා විනෝදයක් ලබා ගැනීම සඳහා තමයි මේක විශේෂයෙන් අපි භාවිත කරන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ඒ සඳහා නීතිගරුකව ක්‍රීඩාවේ යෙදීම වැදගත් වෙනවා වගේම විනීතව ක්‍රීඩාව නැරඹීම ඊළඟට ඒ තුලින් අපි ලබා ගන්න අත්දැකීම් අපේ පෞද්ගලික ජීවිතයට මේ එකතු කර ගැනීම ඊළඟට මේකෙන් අපිට තව අපේ තියෙන වෙනත් පෞද්ගලික ගුණාංග ඒක අනිත් අයට ගරු කරන්න ඊළඟට නායකයන් යටතේ වැඩ කරන්න ඒ වගේ අපි තුල ඇති වෙන ගුණාංග අන්න ඒ වගේ ගුණාංග වර්ධනය කරගන්න අපිට විශේෂයෙන් ක්‍රීඩා නීති රීති සහ ආචාර ධර්ම වැදගත් වෙනවා. ඒතකොට දැන් අපි ඊළඟ පිටුවෙන් බලමු එවැනි ගුණාංග කීපයක් අපි අධ්‍යයනය කරලා බලමු මොනවද අපිට ලැබිලා තියෙන එවැනි ගුණාංග කියලා. දැන් ඔබට පේනවා නම් මම මේ තිරේ එකින් එක ඔයගොල්ලන්ට කතා කරනවා. පළවෙනි එක තමයි කණ්ඩායම සමග සහයෝගයෙන් කටයුතු කිරීම. අපි දන්නවා අපි කණ්ඩායම් ක්‍රීඩාවක යෙදෙනවා නම් සියලු දෙනා එක්කම එකතු වෙලා බොහොම සහයෝගයෙන් ඒ කාර්ය කරපුවම අපිට ක්‍රීඩාව හොඳින් කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි අනිත් අයගේ මතවලට හැමෝම්කන් දීම. දැන් අපි දන්නවා කණ්ඩායමක 10 දෙනෙක් හිටියොත් මේ 10 දෙනාගේ විවිධ මතවාදයන් තියෙනවා. ඒකට අපි ඒ වලට හැමෝම්කන් දීලා තමයි කණ්ඩායමක් වශයෙන් අපිට එකට වැඩ කරන්න වෙන්නේ. එතකොට තමයි අපේ මේ කණ්ඩායම ක්‍රියාකාරකම් හොඳින් කරන්න පුළුවන්. ඒතකොට ඒවා මේ අපේ ක්‍රීඩාවට ඉතාම වැදගත් වෙනවා. එතකොට මේක මේ නීති රීති අනුගමනය කිරීමෙන් අපිට ලැබෙන දෙයක්. ඊළඟට නායකත්වයට ගරු කිරීම මම ඒක ඉස්සෙල්ලා කතා කරා හැම වෙලාවකම අපි අපේ කණ්ඩායමේ නායකයා යටතේ වැඩ කරන්න පුළුවන් වෙනවා. දැන් මේක අපිට ගෙදරදිත් එහෙම අපේ ගෙදර නායකයා තමයි අපේ ගෙදර අම්මා හෝ තාත්තා. ඒතකොට ඒගොල්ලෝ යටතේ තමයි අපි වැඩ කරන්නේ. එතකොට ඒ තුල අපිට ගොඩක් දේවල් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒතකොට ක්‍රීඩා නීති රීති වල මේ දෙකම තියෙනවා. ඊළඟට විශේෂයෙන් අපි ඉවසීම පුරුදු වෙන්න ඕන. අපිට සමහර දේවල් කිරීමේදී යම්
තරහ යන දේවල් වගේ දේවල් ඇතිවීමේ හැකියාව තියෙනවා. නමුත් අපි ක්‍රීඩාවේදී ඒක අපේ විනය පැත්තට හොඳ මේ කරුණක්. ඒක නිසා අපි ඉවසීම පුරුදු වෙන්න ඕන. එතකොට අපිට ක්‍රීඩාවේ නීති හොඳින් අනුගමනය කරන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් තරගයකදී ජය පරාජය අපිට විඳ දරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට දරා ගැනීමේ හැකියාව ඇති වෙනවා ඕනම දෙයක්. ඊළඟට විනයගරුක බව අපි තුල ඇති වෙනවා. ඒක තාම වැදගත්. ක්‍රීඩාවේදී විනයගරුක බව හදා ගැනීම සඳහා අපිට මේ නීති රීති දීලා තින්නේ. ඒක අපි සාමාන්‍ය ජීවිතයේදී යන ඕනෑම තැනකදී ඒ පවතින නීති රීති වලට කටයුතු කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම මානසික ආතතියට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. ඒවා අපිට මානසික ආතති අපේ ජීවිතෙන් බැහැර කරගන්න මේ ක්‍රීඩා නීති රීති ඉවහල් වෙනවා. දැන් විශේෂයෙන් මේ දින ඔය මම කතා කරපු ඒවාට අදාළ රූපරාම කීපයක් ඔය තරගයකදී තරගයක් අවසානයේදී ආරම්භයේදීත් මේ වැඩේ කරනවා, අවසානයේදීත් මේ වැඩේ කරනවා. ඒ කියන්නේ අතරම දීලා අනිත් ක්‍රීඩකයාට තමගේ සුහදශීලී බව ප්‍රකාශ කර ගන්නවා. ඊළඟට මේ දෙවෙනිත් රූප සටහන තියෙන්නේ ඒක ක්‍රීඩකයෙකු මොන හරි හේතුවකින් බිම වැටලා ඉන්නවා. ඒකට එයාට නැගී සිටීම සඳහා විරුද්ධ ක්‍රීඩකයා තමන්ගේ අත දෙනවා. ඒක තාම හොඳ ගුණාංගයක් ක්‍රීඩාවේදී. එතකොට ඊළඟට අපි කතා කරනවා මේ ක්‍රීඩාවේදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අපිට මොනවද සැලකිල්ල යොමු කරන්න වෙන්නේ? එතකොට ඒව ගැන අපි කතා කිරීම ඉතාම වැදගත්. එතකොට ඒ සඳහා මේ නීති රීති සම්ප්‍රදායන් මේ වගේ කියන දේවල් මේකට එකතු වෙලායි තියෙන්නේ. එතකොට ඔන්න විශේෂයෙන් අපි පළවෙනි කාරණේ විදිහට අපි සලකනවා ක්‍රීඩා නීති රීති නැත්නම් නීති රීති වලට අනුකූලව අපි කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කරපුවාම අපිට අනතුරු අවම කරගන්න පුළුවන්. මේ විශේෂයෙන් මම ඔය මේවා කතා කරන සමහර රූප සටහන් ලබා දෙනවා. දැන් මේ තියෙන්නේ මේකෙන් මම අදහස් කරන්නේ මේ ක්‍රීඩාවේ පනවන ඒ විලිසුරු විසින් ඒ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය. එතකොට ඒකෙන් ඇත්තටම අපිට ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඊළඟට අවශ්‍යතාවයෙන් අනුව ක්‍රීඩා පිටිය සකස් කරන්න ඕන. එතකොට මේ තියෙන දෙවෙනි රූප සටහන ඕගලන්ට පේනවා නම් මෙතන දෙවෙනි රූප සටහන තියෙන්නේ ඒ ක්‍රියාකාරකම් කරන්න ඕන කරන විදිහට ක්‍රීඩා පිටිය ක්‍රීඩකයන්ට අනුතරක් නොවන පරිදි සකස් කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඊළඟට නිසි ප්‍රමිතියකින් යුක්ත ක්‍රීඩා උපකරණ භාවිත කරන සුදුසු ක්‍රීඩා ඇඳුම් හා සපත්තු භාවිත කරන. දැන් විශේෂයෙන් මේ රූප රාම වලින් ඔයගොල්ලන්ට පේන්නේ ඔය මම මේ කතා කරපු ඒවා ටික මේ තියෙන පාපැදි දාන තරගයක්. ඒතකොට ඒකෙදි භාවිත කරන විශේෂ ක්‍රීඩා උපකරණ සපත්තු ඊළඟට මේ එක එක ක්‍රීඩාවට අවශ්‍ය කරන ක්‍රීඩා උපකරණ භාවිත කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒතකොට ඒවා තුලින් තමයි අපිට අනුතුරු අවම කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට වායසල සරලන පුහුණු ක්‍රම භාවිත කරන්න ඕන. ඊළඟට ඒ පුහුණුව හොඳ දන්න කෙනෙක් නැත්නම් ඒ පුහුණුව පිළිබඳ දන්න කෙනෙක් ළඟින් අපි මේ පුහුණුව ලබා ගන්න ඕන. ඒතකොට අපි කුඩා වයසේ පසු වෙන දරුවෝ නිසා අපි මේ වයසට ගැලපෙන පරිදි පුහුණුව සැලසුම් කරන්න ඕනේ. ඒක ගොඩක් වැදගත් එකක්. ඒක විශේෂයෙන් පුහුණු කරන සතු කාර්යයක්. නමුත් ඒක මෙතෙන්ට අනුතරවම කරගන්න වැදගත් වෙන නිසා ඔයගොල්ලන්ට ඒක කරුණුම දාලා තියෙනවා. ඊළඟ කරුණ මම කතා කරන සුසුකම්ලත් පුහුණු කරුවෙක් මගින් මේ ආදාළ පුහුණුවීම් කටයුතු කළ යුතුයි කියලා. එතකොට මෙන්න මේවා නිසා තමයි විශේෂයෙන් අපිට අනතුරු අවම කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට මේ කරුණු ටික පිළිබඳ අවබෝධය අවධානය යොමු කරගන්න. ඊළඟට අපි කතා කරනවා ක්‍රීඩා නීති රීති ආචාර ධර්ම වලට අනුව කටයුතු නොකිරීම නිසා අපිට ඇති වෙන අපිට විශේෂයෙන් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ අපහසුතාව මොනවද කියලා තමයි දැන් අපි මේ පිටුවෙන් කතා කරන්නේ. දැන් ඔන්න බලන්න විශේෂයෙන් තරගයෙන් ඉවත් කිරීම. ඒ කියන්නේ අපි ක්‍රීඩා නීති රීති වලට අනුව කටයුතු නොකිරීම නිසා අපිව තරගෙන් ඉවත් කරන්න පුළුවන්. දැන් මේ කියන්නේ එවැනි අවස්ථාවක් මේ දඬුවමක් ක්‍රියාත්මක කරන අවස්ථාව. එතකොට මේ වගේ අවස්ථාවලදී අපිට තරගෙන් ඉවත් වීමට සිද්ධ වෙනවා. ඊළඟට ක්‍රීඩා තහනම් වලට ලක් වෙනවා. එතකොට ක්‍රීඩා තහනම් වලට ලක් වුණාම අපිට අපේ ක්‍රීඩා උපකරණත් අරගෙන සමහරවිට අපිට ආපහු නැවත අපේ රටට එහෙම නැත්නම් අපේ නිවසට ආපහු නැවත එන්න වෙනවා. එතකොට එවැනි තත්ත්වයන් වලට ලක් නොවෙන්න තමයි අපි මේ ක්‍රීඩා ආචාර ධර්ම වලට අනුව කටයුතු කරන්න ඕනේ කියලා කියන්නේ. ඊළඟට අන් අයගේ අවඥාවට දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ කියන්නේ අපි ක්‍රීඩාවේදී වැරදි විදිහට හැසිරුණාම එතකොට මේ රූප සටහන් දිහා බලන්න මේ තියෙන්නේ මේ උකූ කියනවා ආතපය දික් කරනවා. එතකොට ඒ වගේ අපි මේ උසුළු විසුළු වලට ලක් වෙනවා. එතකොට ඒ වගේ දේවල් ආචාර ධර්ම පිළිපැදීම ක්‍රීඩා නීති රීති සහ ආචාර ධර්ම පිළිපැදීම නිසා අපිට අත්තර දේවල් කියලා අපිට මේ ඕගොල්ලන්ට විශේෂකමක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඊළඟට මිතුරන්ගේ නොසලකා හැරීම, මේ කියන්නේ අපේ යාළුවෝ අපිව ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. ඊළඟට අපි මේ ක්‍රීඩාවේදී වැරදි විදිහට හැසිරුණොත්
අපිට මේ ප්‍රතිඵලය උදා කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි නීති රීති හොඳින් අනුගමනය කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඊළඟට සමාජයේ පිළි නොගන්න අයෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි සමාජයේදී මේ වැරදි කරුවෙක් විදිහට සමාජයට පේනවා. ඒකට සමාජයේදී අපිව පිළි නොගන්නා තැනට පත් වෙනවා. ඒකට මෙන්න මේවා තමයි විශේෂයෙන් ආචාර ධර්ම, ක්‍රීඩා නීති නිසා ආචාර ධර්ම අනුගමනය නොකිරීම නිසා අපිට අත්වන දේවල් විදිහට අපි ගන්න. එතකොට දැන් මේ තියෙන මේ රූප සටහන් දිහා ඔයගොල්ලෝ බැලුවොත් මම මේ කරුණුත් එක්කම රූප සටහන් ඔයගොල්ලන්ට දාලා තින්නේ යමක් අවබෝධ කර ගැනීම සඳහා. එතකොට මෙන්න මේවා මෙවැනි කරුණු අනුගමනය කළොත් අපි අනිවාර්යයෙන්ම අපිට ක්‍රීඩා නීති රීති ආචාර ධර්ම අනුගමනය නොකිරීම නිසා තියෙන අපහසුතාවයන්ට ලක්වීමේ මේ කරුණු කීපයක් විශේෂ කරුණු කීපයක් තමයි ඔයගොල්ලන් මේ පිටුවෙන් කතා කරන්නේ. හරි. අපි ඊළඟට යමු ක්‍රීඩා නීති රීති ආචාර ධර්ම වලින් ඔබේ ජීවිතයට ලැබෙන ප්‍රයෝජන. දැන් ඔයගොල්ලන්ට මොනවද මේ ක්‍රීඩා නීති රීති සහ ආචාර ධර්ම අනුගමනය කිරීම නිසා ලැබෙන්නේ? බලමු. මොන වගේ දේවල්ද අපිට ඒ තුලින් ලැබෙන්නේ කියලා. ඔන්න පළවෙනි එක නීතිගරුක පුරවැසියෙක් වීමට සඳහා අත්දැකීම් වෙනවා. ක්‍රීඩාවේදී අපිට මේ අත්දැකීම් ලැබෙනවා. මොකද අපි ක්‍රීඩාවේදී නීති රීති ආචාර ධර්ම පිළිපදින නිසා. ඊළඟට ගැටුම් වලින් තොර ක්‍රීඩාවල නිරත විය හැකි වීම. ඒ කියන්නේ අපි විවිධ ගැටුම් වලට ලක් වෙන්නේ නැතුව අපේ ක්‍රීඩාවේ කටයුතු ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඊළඟට සාධාරණ ලෙස ජය පරාජය භුක්ති විඳින්න පුළුවන්. එතකොට අපිට ජයත් ලබා ගන්න පුළුවන්, පරාජයත් ලබා ගන්න පුළුවන්. ඒක සාධාරණ ලෙස කර ගැනීමෙන් අපි ගොඩක් තෘප්තියෙන් ඒ අදාළ කරන ක්‍රීඩාව නිම කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඊළඟට දඬුවම් නොසලකා හැරීම, අපහාස විඳීම් ඒවා සිද්ධ වෙන්නේ නැහැ. මොකද ක්‍රීඩාවේ නීති රීති අනුගමනය කරපුවම දඬුවම් කරන්න ඕනත් නැහැ, නොසලකා හැරීම ඕනත් නැහැ. අපහාස විඳින්න වීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඒක නිසා ඒකත් අපේ ජීවිතයට ලැබෙන ප්‍රයෝජනයක් විතර ගන්න. ඊළඟට අපි තුල ස්වයං විනයක් ඇති වෙනවා. විශේෂයෙන් අනිත් අය එක්ක සුවදශීලීව කටයුතු කිරීම, නායකයන් යටතේ කටයුතු කිරීම, ඊළඟට නායකත්වයට අපි අනුකූල වීම, මේ වගේ දේවල් තමයි අපි තුල ඇති වෙන්නේ. ඒවා අපි ස්වයංව ඕනම තරමක ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඊළඟට විශේෂයෙන් දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් මේ වගේ අයගෙන් අපිට ප්‍රශංසාව ලැබෙනවා මේ කියන දේවල් අනුගමනය කිරීම නිසා. ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි ඒයත් එක්ක නිතර කටයුතු කරන නිසා. ඊළඟට යාළුවන් හා සමාජයේ බොහෝ අය ඔබ ඇසුරු කිරීමට ප්‍රිය කරනවා. මොකද ඔබ හොඳ පුද්ගලයෙක්, ඔබේ ප්‍රතිරූපය හොඳයි. ඊළඟට ඔබ කෙරෙහි ඔබින් විදා ඒ කියන්නේ මේ සමාජයට යන ප්‍රතිරූපය හොඳ මට්ටමක තිබීම නිසා ඔයගොල්ලන්ගේ යාළුවන්ගේ සමාජයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊළඟට හොඳ ඇසුරු කිරීම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක සමාජ සම්බන්ධතා හොඳට ගොඩනගනවා. හැම සමාජයේ හැම කෙනෙක්ම ඕගොල්ලන්ව පිළිගැනීමට ලක් කරපු ගමන් ඒ අයත් එක්ක හොඳට කටයුතු කරන්න සමාජයේ අදාළ කරන කාර්යයන් ටික අපිට කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට අවසාන එක සමාජශීලී පුද්ගලයෙක් වෙනවා. ඊළඟ අපි සමාජයේ ඕනෑම කෙනෙක් එක්ක කතා කරලා සුවදශීලීව ඒ අදාළ කාර්යයන් වලට සහයෝගය දීලා ඒ කාර්යයන් වලදී ක්‍රියාශීලීව අපි ඒවට සහාය කරලා වීම හේතු කොටගෙන අපි සමාජශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කරුණු ටික තමයි විශේෂයෙන් ක්‍රීඩා නීති සහ ආචාර ධර්ම වලින් අපිට ලැබෙන ප්‍රයෝජන විදිහට අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි එහෙනම් ඔන්න ඔය විශේෂ කරුණු ටික තමයි විශේෂයෙන් අපේ පාඩමේදී ඕගොල්ලොත් සමග කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ පහුගිය මේ කොවිඩ් වසංගතයත් එක්ක මම ඉක්මනින්ම ඕගොල්ලන්ට මේ ටික අවබෝධ කරගන්න ප්‍රසන්ටේෂන් මගින් මේ පාඩම් ටික ඉදිරිපත් කරා. ඊට පස්සේ දැන් අද මේ පාඩම් ටික ඔක්කොම අරගෙන ඕගොල්ලන්ට සවිස්තරව පැහැදිලි කරලා දීලා ඔයගොල්ලන්ට තව මේ විශේෂ කරුණු පිළිබඳව විශේෂ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය කරන මේ උදව්වක් තමයි මේ පාඩම් මාලාව දියත් කිරීමේදී මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ පාඩම ඔයගොල්ලන්ට ලොකු දැනුමක් ලබා ගන්න හැකියාව ලැබෙන්න ඇති කියලා. එහෙනම් අද පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක්. ආයුබෝවන්.